And now, live at 12. ආයුබෝවන් වෙලාව මධ්‍යහන 12යි. මධ්‍යහන පුවත් මධ්‍යස්ථ වාර්තාකරණයේ අංක 11 වෙට්ටුවෙල් සමගින් මම මදුශාන්ත සිල්වා. මම සුපුන් භාග්‍යා වීරකෝඩ්. මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. බ්ලූමෙන්ඩල් සංක රාමේශ්වරන් හිදී අත්අඩංගුවට. ගල්කිස්සේදී කොකේන් සමග නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු පොලිසියට හසු වේ. තරුණ තරුණියන් 41 දෙනෙකු අත්අඩංගුවට ගත් අනුරාධපුරයේ පොලිස් මෙහෙයුම. බ්ලූමෙන්ඩල් සංක ඇතුළු පාතාල සමාජිකයන් දෙදෙනෙකු තමිල්නාඩුවේ රාමේශ්වරන්හිදී තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීමේ චෝදනාවටයි. මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා රැසකට බ්ලූමෙන්ඩල් සංක චෝදනා ලැබ සිටිනවා. කෙසේ වෙතත් තමිල්නාඩුවේ රාමේශ්වරන්හි රැඳී සිටියේදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් පුද්ගලයන් සමග බ්ලූමෙන්ඩල් සංකද සිටින බවට මෙරට පොලිසියට කරුණු වාර්තා වී තිබෙනවා. තමිල්නාඩු පොලිසිය බ්ලූමෙන්ඩල් සංක ඇතුළු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනවසරයෙන් ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනාවටයි. කෙසේ වෙතත් තමිල්නාඩු ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර සැකකරුවන් මෙරටට රැගෙනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. අනුරාධපුර නගරයේ සිදු කළ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර අනාචාරයේ හැසිරුණු බවට සැක කළ කාන්තාවන් 8 දෙනෙකු මෙන්ම තරුණයන් කිහිප දෙනෙකුද සිටිනවා. අනුරාධපුර නගරයේ ඊයේ මෙම හදිසි මෙහෙයුම සිදු කරනු ලැබුවේ අනුරාධපුර පොලිසිය විසින්. ඊට පොලිස් නිලධාරිනියන් ඇතුළු 200 දෙනෙකුගෙන් සමාන්විත පිරිසක් සහභාගී වුණා. මෙහිදී සැක කටයුතු ලෙස නගරයේ හැසිරුණු අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ තරුණයින් 6 දෙනෙකු, මත්කුඩු ළඟ තබාගෙන සිටි 5 දෙනෙකු සහ උපකාරක පන්ති අසල ගැවසෙමින් සිටි තරුණයින් 16 දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම අනාචාරයේ හැසිරුණු බවට සැක කෙරෙන කාන්තාවන් 8 දෙනෙකු මෙන්ම වැඩිහිටියන්ට හොරෙන් හෝටල් කාමරවල රැඳී සිටි තරුණ තරුණියන් 6 දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. මෙම පිරිස අනුරාධපුර පොලිසියට රැගෙන එනු ලැබුවා. මෙහිදී හෝටල් කාමරවල රැඳී සිටි තරුණ තරුණියන් වැඩිහිටියන් වෙත බහර දෙනු ලැබුව අතර උපකාරක පන්ති අසල ගැවසුණු තරුණයින් 16 දෙනාටද දැඩි ලෙස අවවාද කර මුදා හැර තිබෙනවා. මත්කුඩු ළඟ තබාගත් පුද්ගලයින් අනන්‍යතාවය තහවුරු කිරීමට අපොහොසත් වූවන් සහ අනාචාරයේ හැසිරුණු බවට සැක කෙරෙන කාන්තාවන් 8 දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙට දවසේ උතුම් ථේරවාදී බුදුදහම ලොවට බෙදා හරින මූලස්ථානයේ බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිතුමන් මේ බව ප්‍රකාශ කළේ පේරාදෙණිය ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ පුණ්‍යෝත්සවයකට සහභාගී වෙමින්. පේරාදෙණිය ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයට පැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සද්ධර්ම රාජ බුද්ධගයා ස්තූපරාජයණන් වහන්සේ විවෘත කළා. මෙම බුද්ධගයා ස්තූපරාජයණන් වහන්සේ තුළ බුද්ධ ප්‍රතිමා වහන්සේ 2560ක් තැන්පත් කර තිබෙනවා. අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම මල් පූජාවද සිදු කළේ ජනාධිපතිතුමන් විසින්. පුණ්‍යෝත්සවයේ මුලසුන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහාපණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ විසින් හෙබවූ අතර සද්ධර්ම රාජ බුද්ධගයා ස්තූප රාජයණන් වහන්සේ විවෘත කිරීමට අදාළ සන්නස්පත්‍රය ජනාධිපතිතුමා විසින් උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා එදා මේ රටේ අනිකුත් රාජ්‍යයන් වන ජපානය ආදී රටවල බෞද්ධයන්ටත් කරුණු පැහැදිලි කළා. මේ බුද්ධගයා වෙහෙර වහන්සේ ඉදිකර වගත්තා. අද ඒක ලෝකය ආදර්ශයකට අරගෙන ලෝක බෞද්ධ ජනතාව පූජනීය වස්තුවක් වශයෙන් වැඳුම් පිදුම් කරන්නමයි කියන බව දකින්ට අහන්ට ලැබෙන දෙයක්. විහාරාධිපති පණ්ඩිතාචාර්ය පූජ්‍ය වත්තේගම ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙතද විශේෂ සිහිවටන තිලිනයක් පිළිගන්වනු ලැබුවා.
මේ උතුම් පුණ්‍ය කටයුත්ත මම හිතනවා අපිට ඓතිහාසික වැදගත්කමක් තිබෙනවා. අපි අපේ රටේ බෞද්ධ ඉතිහාසය සහ ලංකා ඉතිහාසය ගත් විට බෞද්ධ ඉතිහාසයත් බෞද්ධ සංස්කෘතියත් ශ්‍රී ලාංකික සංස්කෘතියත් ඒ ඓතිහාසික පසුබිම් වූ කරුණු පිළිබඳව අපට බොහෝ දේ කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි අද අපි සතුටු වෙන්නේ විශේෂයෙන්ම ථෙරවාදී බෞද්ධ දර්ශනය පිළිබඳව අද ලෝකේ මූලස්ථානයේ විදිහට ශ්‍රී ලංකාව සලකන්න පුළුවන් එක. රත්ගම ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට රජය වගකිව යුතු බව ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවක් අමතමින් එතුමන් මේ බව කියා සිටියා. මුළු රට පුරාම මත්ද්‍රව්‍ය ගලාගෙන ඉන්න පටන් ගත්තා. අපි කවදාකවත් දැකපු නැති විදිහට ගමට මේක පැතුරුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඕනම ගමකට ගිහිල්ලා බලන්න. නැද්ද කියලා. අද අපේ අම්බන්තොට ගම්වලට කිරන් ගිහිල්ලා තියෙනවා. අපේ දරුවන් අපිට මේකෙන් බේර ගන්න ඕන. අවුරුදු 4ක් නිදැල්ලේ මේක නැගගෙන ගියා. දැන් සමහරු කියනවා 19 වෙනි වගන්තිය ඉඳයි ප්‍රස්තාවේ ඔබ දැන් අල්ලනවා කියලා. 19 වෙනි වගන්තිය දැම්මේ ආණ්ඩුව ආපු ගමන් දින 100යි. උඩු නැග්ගේ 19න් පස්සේ අපේ උගේ උඩු තිබුණේ නැහැ. පාතාලේ තිබුණේ නැහැ. අර 89 90 භීෂණය දකුණේ තියෙන රත්ගම. ගමේ කිව්වට ජීවත් වෙන්න බෑ උස්සගෙන ගිහිල්ලා පොලිසිය මරනවා. අරලා පුච්චලා අලුත් නැහැ. ඉතින් මේ රත්ගම සිද්ධියේදී ආණ්ඩුව වග කියන්නේ. ගමේ හිටපු විදුර මහත්තයාගේ බෙල්ල කපලා ඒක බල්ලා අරගෙන ආවන් පස්සේ තමයි දන්නේ කාගේද කියලා. ඒකටත් අහුවෙලා තියෙන පොලිස් නිලධාරී. ආණ්ඩුවට වක් කියන්න තු ඉන්න බෑ. මේ වගේ දෙන්නෙක් හිටියම අර මුළු පොලිසියම තියෙන හොඳ නම විනාශ වෙලා යනවා. ලොකු කැලලක් ඇති වෙනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. දැන් අද බලන්න FCID එක දාලා කරේ. මේ පොලිසිය පාවිච්චි කරන්න හැටි අපිට පහළලා. හොරා වචනයක් ගෑර හොරාන්නේ. දැන් නම් හොරා ඕන වෙනවා හැමෝටම. තිය පනින කොටත් ඕන වෙනවා. තිය පනින කොටත්. ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන බව කරු අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ගලගෙදර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් චන්දිකා මැතිණියත් අවුරුදු 20ක් මේ රට පාලනය කළා. අවුරුදු 20ක්. නමුත් කන්ද උඩට බලන් සම්පූර්ණයෙන්ම අමතක කරලා තිබ්බේ. මහින්ද රාජපක්ෂ මහත්තයා අධිවේගී මාර්ගය හැදුවා පාතරට ගාලට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එතුමාගේ ගේ පිළිගන්නටත් හයිවේ එකක් හැදුවා. බෙලියක්. කවුරුත් ඉල්ලුවෙත් නෑ. එතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් තමයි එතුමා බැලුවේ. ලංකාවේ අධිවේගී මාර්ගයක් හැදුවා නම් ඉස්සෙල්ලාම හදන්න තිබ්බේ කොහාටද? බහඩෝර කොළඹ ඉඳලා මානවර දෙවනි අගනුවර. අපිට 2015 ජනවරක් ලැබුණා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපි නින්දට ගියයි පස්සේ අපේ ආණ්ඩුවක් කෙරුවා. නිදාගෙන නැගිටිනකොට ආණ්ඩුත් නෑ, අනිතිකමුත් නෑ, මොනවත් නෑ. අපි පාර්ලිමේන්තුවේ විශාල සටනක් කළා. තමුන්නාන්සලා දැක්කට බන්දන්නේ නැහැ. අපි කෑ ගන්නවා පාර්ලිමේන්තුවේ. විශාල සටනක් කළා. අපි කොහොම හරි ආණ්ඩුව ගත්තා. දැන් ආණ්ඩුව ගත්ත නිසා දැන් අපිත් එක තරහයි. ඉතින් සිංහලෙන් කියනවා අපි හරි පරිප්පුවක් දැන් ගාලා දෙන්න. ඒ වුණත් බයෙන් ඉපා මේක අපිට සිද්ධ වුණේ තමුන්නාන්සලා කිව්වා වගේ අපේ පක්ෂ කැරෙක් නැති නිසා. මන් තමුන්නාන්සලාට කියනවා දෙසැම්බර් මාසෙ 9 වෙනිදා කලින් ජනාධිපතිවරණය තියන්න ඕන. මේ අවස්ථාවට අපි දිරන්න පුළුවන් ආශ්‍රයක ඉදිරිපත් කරනවා කියන එක මම තමුන්නාන්සලාට කියනවා. ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි හැමදාම කැබිනට් මණ්ඩලයේ කකුලෙන් ඇද්දා. කකුලෙන් ඇද්දා කිසිම දෙයක් කරන්න ඉඩ දුන්නේ නැහැ. දේශපාලන වලගෙන් 35000ක් අඩුවතු උනා. අඩුවතු උනායින් පස්සේ කිව්වා මේකේ අඩුපාඩුකම් තියෙනවා. මේක හොයන්න කොමිටියක් කරන්න ඕනේ. දැන් ඊයේ පෙරේද රැකියාව 7000ක් කරු අග්‍රාමාත්‍යතුමා ලබා දෙන්න. ඒකට ඉඩ දුන්නේ නැහැ. සමුදිසා අනදාර ලබා ගැනීම. ඒකටත් අපිට අවශ්‍ය සහායක දුන්නා. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. This is Live at 12. විරාමෙන් අනතුරුව නැවතත් ප්‍රවෘත්ති. ඔව්. රුපියල් 2.95 ලක්ෂයකට වාලම්පුරයක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු පොලිසියට පවසා ඇත්තේ යාපනයේ සිට මෙම වාලම්පුරිය බදුල්ලට රැගෙන ආ බවයි. ඌව නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාට ලැබුණු තොරතුරක් මත බදුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.
අදාළ සැකකරු වාලාම්පුරයක් රුපියල් කෝටි 3කට අලෙවි කිරීම සඳහා මිලකර තිබූ බවටයි පොලිසියට තොරතුරු ලැබී තිබුණේ. ඒ අනුව උපාය දූතයෙකු යොදවා අදාළ වාලාම්පුරිය රුපියල් 2 කෝටි 95 ලක්ෂයකට මිලදී ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා. එම මුදලට අලෙවි කිරීමට යාමේදී හාලියල උඩුවර වත්තේ කම්කරු නිවාසයකදී සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. වාලාම්පුරිය සොයාගන්න අවස්ථාවේදී එය ලයිම් කාමරයක් තුළ සුදු හාල් වලින් ආවරණය කර තිබුණා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ තේවත්තක පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. අනුරාධපුර ශික්ෂණ රෝහලේ මුදල් අංශයේ සේපුව බිඳ මුදල් කොල්ලකා තිබෙනවා. පොලිසිය පවසන්නේ රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇති බවයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැරණි ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ගණකාධිකාරීවරයාගේ කාමරයේ තිබූ සේප්පුව බිඳ ඇති බවට අනුරාධපුර පොලිසිය පවසනවා. කොල්ලකරුවන් සේප්පුවේ තිබූ ලිපි ලේඛනවලටද ගිනි තබා තිබෙනවා. අද අලුයම 4ට පමණ මේ මුලින්ම දැක තිබුණේ පවිත්‍රතා අංශයේ සේවකයෙක්. අනතුරුව ඔහු රෝහල් බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් නිල සුනකයෙකුගේද සහාය ලබාගෙන කළ සෝදිසියකදී අනාවරණය වුණේ කොල්ලකරුවන් මෘත ශරීරාකාරය අසල ආරක්ෂක නිලධාරීන් රැඳී නොසිටින ස්ථානයකින් පිටව ගොස් ඇති බවයි. සැකකරුවන් සොයා අනුරාධපුර පොලිසිය මෙවන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පිදුරුතලාගල රක්ෂිතයේ නිදන් හැරීමේ නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් හදිසි ඇමතුම් මංකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී. පිදුරුතලාගල රක්ෂිතයේ කොට්ලොච් වතුයාය කෙළවර සීමාවේ පිරිසක් නිදන් හරමින් සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව කඳපුල පොලිසියේ නිලධාරීන් විසින් එම ප්‍රදේශයේ වැටලීමක් සිදු කළා. එහිදී නිදන් හරමින් සිටි තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ වැටලීමේදී වෑන් රථයක් ගල්විදීමට භාවිතා කරනු ලබන නවීන යන්ත්‍ර කිහිපයක් මෙන්ම වයර් ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට තිදෙනා ගාල්ල නුවරඑළිය සහ කොට්ලොච් ප්‍රදේශවල පදිංචිකරුවන්. වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කඳපුල පොලිසිය මගින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. විශේෂ කාර්ය බලකා නිලධාරීන් බව පවසා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුගෙන් භාණ්ඩ හා මුදල් පැහැරගත් කල්ලියක් අත්අඩංගුවට ගැනීමට මීගොඩ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ගිනි අවි පෙන්වා ව්‍යාපාරිකයා බැඳ දමා මෙම භාණ්ඩ හා මුදල් පැහැරගෙන ඇති අතර ඔහුගේ නිවසේ තිබූ CCTV කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද රැගෙන ගොස් ඇති බවයි ව්‍යාපාරිකයා පවසන්නේ. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි තම වෙළඳසැල වසා දැමූ ව්‍යාපාරිකයා තවත් සේවකයෙකු සමග මීගොඩ ඕවිටිකල නිවසට පැමිණ ඇත්තේ ඊ රාත්‍රී 9ට පමණයි. එම අවස්ථාවේ සුපිරි මෝටර් රථයකින් තියුණු ආයුධ සහ ගිනි අවි වලින් සන්නද්ධ 5 දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුම් වලින් සැරසී සිටි බවයි ව්‍යාපාරිකයා සඳහන් කරන්නේ. ව්‍යාපාරිකයාගේ නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා නිවස තුළට ඇතුළු වූ ඔවුන් ව්‍යාපාරිකයා හා සේවකයා බැඳ දමා මුදල් හා රන් භාණ්ඩ සොයා තිබෙනවා. එම අවස්ථාවේ තවත් සේවකයන් දෙදෙනෙකු හා හිතවත් ව්‍යාපාරිකයෙකුද අදාළ ව්‍යාපාරිකයා සොයා එම නිවසට පැමිණ ඇති අතර කොල්ලකරුවන් ඔවුන් තිදෙනාවද බැඳ දමා ඇති බවයි පැවසෙන්නේ. ව්‍යාපාරිකයාට අයත් රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා රන් මාලයක් අත් පළඳනාවක් මෙන්ම රුපියල් ලක්ෂයක පමණ මුදලක්ද රැගෙන කොල්ලකරුවන් පලා ගොස් තිබෙනවා. කොල්ලකරුවන් නිවසේ තිබූ CCTV කැමරාවල දත්ත පද්ධතියද ගලවාගෙන ඇති බවයි අදාළ ව්‍යාපාරිකයා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කොකේන් සමග නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු ගල්කිස්සේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයෙන් පසු වීසා නොමැතිව ඔවුන් දෙදෙනා මෙරට රැඳී සිටින බවයි සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. නයිජීරියානු ජාතිකයන් දෙදෙනා ත්‍රීරෝධ රථයකින් යමින් සිටියදී ගල්කිස්ස පොලිසියේ රථවාහනාංශයේ නිලධාරීන් ඔවුන් පරීක්ෂාවට ලක් කර ඇත්තේ ඊ රාත්‍රී 9:15ට පමණ. මෙහිදී ඔවුන් සතුව තිබූ කොකේන් ග්‍රෑම් 32ක් පමණ සොයාගෙන ඇති අතර ඒවා උපත් පාලන කොපු දෙකක අසුරා තිබුණා.
සැකකාර නයිජීරියානු ජාතිකයන් දෙදෙනා සතුව තිබූ රුපියල් 1,62,600ක මුදලක්ද පොලිසිය විසින් සොයා කර තිබෙනවා. පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ සැකකාර නයිජීරියානු ජාතිකයන් දෙදෙනාට පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මෙරට රැඳී සිටීමට වීසා නොමැති බවයි. මෙසේ අත්අඩංගුවට පත් 40 හැවිරිදි සහ 26 හැවිරිදි නයිජීරියානු ජාතිකයන් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලයිවට් වෙල් අදට අවසන්. මම මදුශාන්ත සිල්වා. මම සුපුන් භාග්‍යා වීරකෝන් නැවත හමුවෙමු ලයිවට් 7 තුලින්. සුබ දවසක්.